right මුලින්ම කතා කරන්න කියලා තියෙනවා 6 වෙනි ප්‍රශ්නේ පරිගණකයක ප්‍රාථමික මතකයේ උපරිම මතක අවකාශයට වඩා වැඩි අවකාශයක් අවශ්‍ය වන යෙදුමක් ධාවනය සඳහා සූදානම් වී ඇත එම පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය පහත සඳහන් කුමක් උපයෝගී කරගෙන මෙම අවශ්‍යතාවය සපුරාලයිද එතකොට ප්‍රාථමික මතකයේ උපරිම මතක අවකාශයට කියන්නේ RAM එකේ උපරිම මතක අවකාශයට වඩා වැඩි RAM එකේ මේ size එකට වඩා ලොකු program එකක් run වෙනවා නම් අපිට ඒ වැඩේ කරගන්න උදව් කරන කෙනා තමයි virtual memory එක කියලා කියන්නේ. ඒතකොට virtual memory එකේ ඒ program එකේ කොටසක් තියාගෙන අත්‍යවශ්‍ය කොටස් ටික execution සඳහා ඒක primary memory එකේදී පාවිච්චි කරනවා. right? ඒක නිසා 6ට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 4. right? 8 වෙනි ප්‍රශ්නේ පරිගණකයකට නව දෘඩාංග උපක්‍රම සම්බන්ධ කළ විට ඒවා ස්වයංක්‍රීයව ස්ථාපිත වීමට ඉඩ ලබා දෙන නවීන මෙහෙයුම් පද්ධතිවල ඇති ගුණාංගය නේද? ඒක ස්වයංක්‍රීයව ස්ථාපනය වෙනවා කියලා කියන්නේ අපි දන්නවා device එකක් computer එකකින් අඳුන ගන්න නම් අපිට ඕන වෙනවා device drivers. right? ඒකයි අපි printer එකක් එහෙම මිලදී ගන්නකොට අපිට driver CD එකක් හම්බෙන්නේ. right? එතකොට ඒ driver CD එක දැම්මයින් පස්සේ තමයි printer එකේ තියෙන සම්පූර්ණ හැකියාවන් ටික machine එක හඳුනගන්නේ. driver CD එකේ තියෙන setup එක install කරාම. හැබැයි keyboard එකක් mouse එකක් වගේ දේවල් අපි machine එකත් එක්ක connect කරනකොට එහෙම CD එකකින් දේවල් install කරන දෙයක් කරන්නේ නැහැ. right? එහෙම අවස්ථාවකදී අපි මුකුත් කරන්නේ නැහැ. නමුත් අපි අදාළ device එක fix කරාම අපිට පේනවා device එක install වෙනවා වගේ පොඩි ක්‍රියාවලියක්. right? එතනද සිද්ධ වෙන්නේ operating system එක මගින් හෝ අදාළ device එක මගින් ඒගොල්ලන්ගේ device drivers machine එකට automatically install කරන එක. right? එතකොට අහන්න යන්නේ ඒ වගේ අයට කියන නම් මොකද්ද කියලා. ඒ වගේ අයට කියන්නේ plug and play devices කියලා. right? තුන්වෙනි උත්තරේ තමයි 8ට උත්තරේ විදිහට අපිට අරගන්න තියෙන්නේ. right 11 වෙනි ප්‍රශ්නේ පහත පෙන්වා ඇති සාර්වත්‍ර ద్వාර ආධාරයෙන් ස්ථාපනය කරන ලද සංයුක්ත පරිපථය සලකන්න. ඔව්. දැන් මේක අපි ගේට්ස් වල මේ අදපු සර්කිට් එක මතක නම් මේක එක සැරේ කියන්න පුළුවන් O ගේට් එකක් කියලා. right? එහෙම මතක නැත්නම් ඔයාට සිද්ධ වෙනවා මේකට A හා B අකුරු දාලා විසඳගෙන බලන්න. right? මේකට AB අකුරු දාගත්තොත් මේ තියෙන්නේ not type එකේ gate එකක්. ඒක නිසා මෙතනින් එළියට එන්නේ A bar. මෙයත් එහෙමයි මෙතනින් එළියට එනවා B bar. right? ඒත් ප්‍රතිදානය වෙනවා A bar dot B bar වල total bar. මේකට D Morgan දැම්මම ඔයගලන්ට හම්බෙනවා A double bar මැද තියෙන dot එක plus එකක් වෙනවා B double bar. ඒ කියන්නේ A plus B. right? A plus B කියන්නේ O gate එකේ ක්‍රියාවලිය. right? එතකොට මේක O gate එකක් කියලා final answer එක ගන්න පුළුවන්. right? අපි gates පාඩම කරගෙන යනකොට gates පාඩම මම ඔයගොල්ලොත් එක්ක නෙවෙයි මම ඔයගොල්ලොත් එක්ක කරේ නෑ නේද? ජයන්ත සර්ගෙන් කියලා තිබුණේ. ඔව්. ඔතන පොඩ්ඩක් මම මෙන්න මේක මතක් කරන්නම්. මේක ඔයගොල්ලෝ ඇඳගත්තත් කමක් නැහැ පොඩි ෂෝට් නෝට් එකක් විදිහට. සාමාන්‍යයෙන් අපිට මූලික ద్వාර තුන. right? not gate එක ඊළඟට AND gate එක සහ OR gate එක NAND තනිකරම NAND වලින් සහ තනිකරම NO වලින් ඇඳලා පෙන්වන්න පුළුවන්. right? මේගොල්ලන්ට මේ සාර්වත්‍ර ద్వාර කියලා කියන්නත් එක හේතුවක් තමයි ඒක. right? එතකොට not gate එකක් අපි අඳින්නේ NAND gate එක පාවිච්චි කරලා මේ විදිහට. ඔය විදිහම තමයි no gate එකක් අඳින එක.
right ඊළඟට O gate එක දැන් no gate එකෙන් O gate එක අඳින විදිහම තමයි NAND gate එකෙන් AND gate එක අඳින්නේ right ඒගොල්ලෝ අතර තියෙන සම්බන්ධය ඒ වගේ right එතකොට O gate එක NAND වලින් අඳින්න කිව්වොත් අර අපි අපේ ප්‍රශ්නේ දැකපු සර්කිට් එක තමයි එතනට එන්නේ ඉන්පුට් එක දෙකට බෙදලා NAND එකකින් යවනවා right එතකොට මෙතන A දුන්නොත් මෙතන A බානේ තියෙන්නේ ඒ වගේ මෙතන A I B කියන එක කෙනත් දෙකට බෙදලා no gate එකකින් යවනවා sorry NAND gate එකකින් යවනවා ඊට පස්සේ එන output එක නැවත වතාවක් AND gate එකකින් යවනවා මෙතනින් ඔයගලන්ට හම්බෙන්නේ A + B ඕක ඔය විදිහටම තමයි AND gate එක no වලින් අදින්නේ එකම සර්කිට් එක එකම ස්කෙච් එක ගේට් එක විතරයි වෙනස් වෙන්නේ එතකොට A කියන කෙනා මේ විදිහට අඳිනවා B කියන කෙනා ওই විදිහට අඳිනවා A dot B කියන එක තමයි එතනින් එළියට එන්නේ හරි මොකද ඒක AND එකේ ක්‍රියාවලියනේ ඒකයි මම කිව්වේ මේකේ සම්බන්ධය NAND එක O එක NAND වලින් අඳින විදිහටම තමයි AND එක O වලින් අඳින්නේ මේ දෙන්නටත් ඕක පොදුයි O එක no වලින් අඳින විදිහට තමයි AND එක NAND වලින් අඳින්නේ right මෙතනදී AB කියන inputs දෙක මුලින්ම no gate එකකින් යවනවා එන output එක දෙකට බෙදලා තව no gate එකකින් යවනවා එතකොට මෙතනින් එළියට එනවා A + B මෙතනත් ඔහොමයි AB කියන inputs දෙක NAND gate එකකින් යවනවා ඊළඟට output එක ආයසරයක් NAND gate එකකින් යවනවා මේක A.B right මේ circuits තුන ගැන දැනුවත්කමක් තියෙන එක ඔයගලන්ට වටිනවා සාමාන්‍යයෙන් මේ වගේ පොඩි MCQ කොට දාගන්න සමහර ලාට circuit අඳින්නත් මේක උමනා වෙනවා right ඒක නිසා මේක විනාඩියක් අරගෙන ලියාගත්තට කමක් නැහැ හරි මට කියන්න ළමයි ඉවර වෙච්ච ගමන්
හරිද ළමයි? right. තව අඳිනා ඉන්නවද? හරි අපි ඉස්සරහට යමු. ඊළඟට 12 වෙනි ප්‍රශ්නේ ප්‍රතිසම සංඥාවක් සංඛ්‍යාංක සංඥාවක් බවට පරිවර්තනය කිරීමට භාවිතා කරනු ඔව් මේක ළමයි out of syllabus මේකට එන්නේ pulse code modulation නැත්නම් ස්පන්දිත කේත මූර්ජනය කියන එක ඒක out of syllabus ඒකට ඔයගොල්ලෝ ලකුණු අරගන්න no problem 13 ජාලයක පවතින මෙන්න මේ කියන IP ලිපිනය සහ මේ කියන උපජාල ආවරණය මගින් වින්‍යාසගත කර ඇත මෙම ජාලයේ පවතින පරිගණකයක් සඳහා ලබා දිය නොහැක්කේ පහත පෙන්වා ඇති කවර IP ලිපිනයක්. එතකොට අපි මුලින් අඳුන ගන්න ඕනේ මේ network එකේ තියෙන IP range එක මොකක්ද කියලා. right? එතකොට 192යි 248යි 1691 කියන ලිපිනේ දීලා තියෙනවා. right? ඊළඟට උපජාලයේ දීලා තියෙන 255 255 128 කියලා. right? එතකොට මුලින් අපි manage කරගන්න ඕනේ මුලින් අපි හොයාගන්න net id bits කීයද host id bits කීයද කියන එක මේ කියන ජාලයට අදාළව. ඒක හොයාගන්න අපිට මේ subnet mask එක පාවිච්චි කරන්න පුළුවන්. උපජාල ආවරණය පාවිච්චි කරන්න පුළුවන්. right? එතකොට උපජාල ආවරණය වෙන්නේ 255.255.128. එතකොට මෙයා දිගෑරියම අපිට පේනවා මෙතන කේවා 8යි ඔය විදිහට කේවා 8ක් ඇවිල්ලා මේ අවසාන ඔක්ටෙට් එකේ 1 සහ 0.7ක් තමයි අපිට හම්බෙන්නේ. right? ඒ කියන්නේ පැහැදිලිවම මේ එකේ ඒවා වැටලා තියෙන ටික තමයි net id එක වෙන්නේ. right? පැහැදිලිවම මේ කොටස net id. පැහැදිලිවම මේ කොටස host id. right? ඊළඟට ඕගොල්ලන්ට දීලා තියෙන IP එක. මොකක්ද දීලා තියෙන්නේ? 192.248.16.91. right? She come in the evening so. right? දැන් මේකේ 192 කියන කොටස වෙනස් වෙන්නේ නැහැ. මොකද net id එකට අයිති ඒවනේ. 248 කියන කොටස වෙනස් වෙන්නේ නැහැ. 16 කියන කොටස වෙනස් වෙන්නේ නැහැ. 91 කියන කොටසේ කියන්නේ මේ ඔක්ටෙට් එකේ පළවෙනි බිට් එක මොන වගේද කියලා බලා ගන්න ඕනේ. මොකද net id එකට අයිති හතරවෙනි ඔක්ටෙට් එකේ පළවෙනි බිට් එක. එතකොට 91 ඇතුලේ පළවෙනි බිට් එක තියෙන්නේ කොහොමද? එයා මුළු නෙට්වර්ක් එක ඇතුලේම ඒ විදිහටම තමයි ඉන්නේ. මොකද ඒ අන්තිම බිට් මෙකැනික් ලාස්ට් ඔක්ටෙට් එකේ ෆස්ට් බිට් එකත් මේ net id එකට අයිති වෙන නිසා. ඔය හේතුව නිසා අපි 91 දිගෑරලා බලන්න ඕනේ. මොන විදිහට 91 හැදෙන්නේ කියන එක. right? එතකොට 91 දිග අරගන්න අපිට
ස්ථානීය අගයන් ටික සලකන්න පුළුවන් 1 2 4 8 16 31 64 128 Yes, Suzu. What's the matter? I cannot. We are going to the Thomas. Jason got boo boo. Yeah. So she went home to check her son. No, to the hospital. Yes, to the hospital. Yes. Right. එතකොට ළමයි 64යි 16යි 80යි 80යි 8යි 88යි 88යි 2යි 90යි 1යි 91යි. Go. Let me help you. Good sir. Thank you, Daddy. Yeah, you're welcome. Right. එතකොට 91 හැදෙන්නේ ළමයි ওই විදිහට. ඒ කියන්නේ ළමයි මෙන්න මේ බිඳුව අයිති වෙන්නේ net id එක පැත්තට. right? නැත්නම් 128 කියන ස්ථානීය අගයේ තියෙන බිඳුව අයිති වෙන්නේ net id එක පැත්තට. එතකොට එහෙම බැලුවම අපිට කියන්න පුළුවන් මෙයාගේ network address එකයි broadcast address එකයි දැන්. මොකද්ද මෙයාගේ network address එක වෙන්නේ? 192.248.16. බිඳුව කියන එක කොහොම තියෙනවා මෙතනින් තමයි මාජින් එක වෙන් වෙන්නේ. එතකොට ඉතිරි ටිකට බිඳු 7ක් දැම්මම අපිට හම්බෙන්නේ network address එක. ඉතිරි ඒවට එක ඒවා 7ක් දැම්මම අපිට හම්බෙන්නේ broadcast address එක. right? එතකොට network address එක කියලා කියන්නේ 192යි 248යි 16යි බිඳුව. broadcast එක වෙන්නේ 192.16.16.127. right? එනේ broadcast එක ගැන හොයනකොට අපි මෙන්න මේ බිටුවට සලකනවා. network එක ගැන හොයනකොට අපි ඔන්න ඔය බිටුවට සලකනවා. right? එහෙම තමයි අන්තිම ඔක්ටෙට් එක හැදෙන්නේ. මාජින් එක තියෙන්නේ මේ ඔක්ටෙට් එකේ මැද්දේ. ඒක තීරණය කරන්නේ නැහැ කොතනද ඩොට් එකක් එන්නේ කියලා. ඩොට් එක එන තැන තීරණය කරන්නේ නිතරම බිටු 8කට පස්සේ. right? ඒකට දැන් අපි රේන්ජ් එක හොයාගත්ත කියලා කියන්නේ මේ රේන්ජ් එක ඇතුලේ තමයි අදාළ IP addresses තියෙන්නේ. ඒතර මේ රේන්ජ් එකෙන් පිට එක්කෙනෙක් තමයි රේන්ජ් එකට අයිති නොවෙන්නේ. right? ඒතර ප්‍රශ්නය අහලා තියෙන්නේ රේන්ජ් එකට අයිති නොවන කෙනා. ඒ කියන්නේ 0.127න් පිට අගයක් තියෙනවා නම් අන්තිම ඔක්ටෙට් එකේ අන්න එයා අයිති වෙන්නේ නැහැ. right? එහෙම කෙනෙකුට ඉන්නේ මෙන්න මෙයා පළවෙනි එක්කෙනා. අනිත් හැමෝම within the range 110 120 78 75. පැහැදිලිද ළමයි? ඔව් ළමයි පැහැදිලිද? right හරි. මේක හදන විදිහ ලියා ගන්න අවශ්‍ය නම් මම විනාඩියක් දෙන්නම් ලියා ගන්න.
හරිද ළමයි? තව ලියන කවුරු හරි ඉන්නවද? right. හරි. ඊළඟ ප්‍රශ්නට යමු. අපි කතා කරේ 13 ඊළඟට 16. පහත සඳහන් HTML මූලාංග සලකා බලන්න. href attributes.html target underscore blank. එළියෙන් attributes කියලා තියෙනවා. දැන් මේ කෝඩ් එක ලිව්වම අපේ output එකේ දකින්න හම්බෙන්නේ මොකද්ද? ලිම මේ වෙබ් පේජ් එක ඕපන් කරොත් ඔයාලට දකින්න හම්බෙන්නේ මෙන්න මේ attributes කියන වචනේ. right? ඒක link එකක් විදිහට තමයි තියෙන්නේ, ක්ලික් කරන්න පුළුවන්. ක්ලික් කරාම මොකද වෙන්නේ? මේ target underscore blank කියන එකෙන් indicate කරන්නේ අලුතින් tab එකක නැත්නම් අලුතින් window එකක මේ page එක open කරන්න කියලා. right? ඕපන් කරන්න කියන්නේ කවුද? මේ href එකෙන් තමයි ඕපන් කළ යුතු කෙනා ගැන කතා කරන්නේ. attributes.html කියන page එක තමයි ඕපන් වෙන්නේ. එතකොට එහෙනම් මෙයා ඕපන් වෙන්නේ මොකද? අලුත් කවුලුවක. එහෙමත් නැත්නම් අලුත් පටිත්තක ටැබ් එකක. right? ඒක නිසා නිවැරදි උත්තරය වෙන්නේ පළවෙනි එක කෙනා. right? හරි. 16ට පස්සේ 18. right? මේ underscore blank කියන තැන පාවිච්චි කරන්න පුළුවන් තව අගයක් තියෙනවා underscore self. underscore self කියලා කියන්නේ default value එක. ඒ කියන්නේ අපි target එකක් දුන්නේ නැති වුණොත් ඒත් underscore self කියන එක නා තමයි ක්‍රියාත්මක වෙන්නේ. underscore self කියලා කියන්නේ ඒ window එකේම කියන එක. ඒ කියන්නේ underscore self තිබ්බනම් මේ attribute click කරාම මේ window එකේම attribute.html open වෙනවා. එතකොට ඔයාලට attributes කියන link එක දකින්න හම්බෙන්නේ නැහැ. ඒක මතම තමයි අනිත් එක open වෙන්නේ. අපිට එක page එකක් උඩ අනිත් එක ඇලවුවා හා සමානයි. underscore blank තියෙනකොට අලුතෙන් එක තමයි open වෙන්නේ. right. ඊළඟට 18 සම්ප්‍රේෂණ පාලන නියමාවලිය TCP සම්බන්ධයෙන් පහත් සඳහන් වගන්තිය ඇතුළේ නිවැරදි වන්නේ කුමක්ද? මේ TCP UDP කියන දේවල් සම්බන්ධයෙන් නිතරම වගේ ප්‍රශ්න එනවා. right? ඒක නිසා ඔය ගැන දැනුවත් වෙලා ඉන්න තරමට ඕගලන්ට වටිනවා. right? මේක සම්බන්ධයෙන් මම එක දවසක් ලිව්වද කියන එක මට මතක නැහැ. නමුත් මම මෙතන නැවත පොඩ්ඩක් ලියන්නම්. right? TCP සහ UDP. right? මේ දෙන මතක තියාගන්න. ඔයගලන්ට උදාහරණ විදිහට ගන්න පුළුවන් මෙයාට ඊමේල් එකක්. මෙයාට ගන්න පුළුවන් live video streaming. right? එතකොට මේගොල්ලන්ගේ ලක්ෂණ තමයි TCP කියලා කියන්නේ විශ්වාසවන්ත නියමාවලියක්. ඒ කියනවා reliable කියලා. මෙයා විශ්වාසවන්ත නොවන. unreliable. right? ඊළඟට අපි කියනවා මෙයා සම්බන්ධතාවය හා බැඳුණු කෙනෙක්. right? connection oriented. මෙයා සම්බන්ධතාවය හා නොබැඳුණු කෙනෙක්.
connectionless. Right? සහ අපි මෙයාට කතා කරනවා මෙයා slow process එකක්. Right, මෙයා strong. Sorry, strong නෙවෙයි speed. වේගවත්. right, ඒ වගේම තමයි මෙයා delivery එක guarantee කරනවා. මෙයා එහෙම සහතික කිරීමක් කරන්නේ නැහැ. right, එතකොට TCP UDP සම්බන්ධයෙන් ඔන්න ඔය දේවල් ටික දැනගෙන හිටියනම් හොඳයි. right, ඔය ටික ලියා ගන්නකො ළමයි පොඩි වෙලාවක් අරගෙන. දැන් සබ්ජෙක්ට් එක කරනකොට ඔය වගේ පොඩි පොඩි notes පොඩි පොතක එකතු කරගන්න එක වටිනවා ළමයි. ඒක මොකද නිරන්තරයෙන් අපිට ඔය හම්බෙන්න දේවල්. සහ මේක දෙන්නම transport layer protocol එකත් ලියා ගන්න.
ඉවර නම් කියන්න ළමයි. right. තව ලියන කෙනෙක් ඉන්නවද? හරි. අපි ප්‍රශ්නේ පැත්තට යමු. එතකොට ප්‍රශ්නය අහලා තියෙන්නේ අන්තර්ජාලයේ sorry කීවෙන එකද මේ කතා කරන්නේ 18. සම්ප්‍රේෂණ පාලන නියමාවලිය සම්බන්ධයෙන් පහස දහන් වගන්ති තුන නිවැරදි වන්නේ TCP යනු ජාල ස්තරයේ නියමාවලියකි. නෑ ජාල ස්තරයේ නෙවෙයි යා ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකේ ප්‍රවාහන ස්තරයේ ඉන්නේ. යමන ලබන සෑම බයිටයක්ම ග්‍රාහකයා වෙත ලැබීම TCP මගින් සහතික කරයි. ඔව් මෙන්න මේක හරි. එක් පරිගණකයක් තුළ TCP භාවිතා කළ හැක්කේ එක් වරකට එක් යෙදුමකට පමණි. නෑ එහෙම කියලා එකක් නැහැ. HTTP TCP භාවිතා කරයි HTTP TCP භාවිතා කරන්නේ TCP පාවිච්චි කරන්නේ IP කියන එක න ะ. මොකද ඔයගලන්ට ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් කියන එක කෙනා එක්ක තමයි මේ TCP සහ UDP කතා කරන්නේ. ඒගොල්ලෝ සූට් එකක් විදිහට තමයි අපි කතා කරන්නේ. TCP IP කියලා කතා කරන කනෙක්ෂන් එක ගැන නැත්නම් UDP IP කියලා කතා බහ කරනවා. TCP විසින් ප්‍රවාහන නියමාවලිය ලෙස user datagram නියමාවලිය භාවිතා කරනු ලබයි. නෑ. ඒ දෙන්න දෙකක්. TCP කියන එක නයි user datagram කියන එක නයි දෙන්නේ.
right එතකොට 18ට උත්තරය අරගන්න වෙන්නේ 2 කියන විදිහට right හරි ඊළඟට 22 18ට උත්තරේ 2 නේද ළමයි 2 4 කියන 2 මේගොල්ලෝ දීලා තියෙනවා කොහොමද 4 HTTP TCP පාවිච්චි කරයි භාවිත කරයි කියන එකත් හරි කියලා අරගෙන තියෙනවා ඒක එච්චරම කොතනට හිතලා දෙගොල්ලෝ එහෙම දන්නේ නැත්තේ TCP කියන එක නා සාමාන්‍යයෙන් කපල් වෙන ළමයි IP එක ඔතන මෙහෙම දෙයක් වෙන්න පුළුවන් ඒ කියන්නේ HTTP අපි පාවිච්චි කරන්නේ වෙබ් සර්වර් එකක් එක්ක සම්බන්ධ වෙලා වෙබ් සර්වර් එකේ තියෙන වෙබ් රිසෝසර්ස් ටික client computer එකට ගෙන්න ගන්න. නැත්නම් අපේ computer එකට ගෙන්න ගන්න. එතකොට web server එකකින් client computer එකකට hypertext document සංනිවේදනය කරනකොට පාවිච්චි වෙන නියමාවලි තමයි අපි HTTP කියලා කියන්නේ. hypertext transfer protocol. එතකොට දැන් HTTP ප්‍රවාහනය කරගන්න අපිට TCP/IP connection එකකුත් අවශ්‍ය කරනවා. HTTP involve වෙනවා TCP/IP කියන connection එක ඇතුලේ. කියන්නේ දෙන්නම එකට වැඩ කරන්නේ. ඒක නිසා එකට වැඩ කරනවා කියන එක මෙතනදී භාවිත කරයි කියලා අරගත්තද දන්නේ නැහැ. right ඒකේ හතරක් කොහොම හරි උත්තරයක් විදිහට අරගෙන තියෙනවා. එන්න අපිට හිතන්න පුළුවන් තැන තමයි එතන. HTTP TCP භාවිත කරයි කියන තැන. right ඊළඟට අහලා තියෙනවා 22 වෙනි ප්‍රශ්නේ පොදු යතුරු ගුප්තකේතක පද්ධතියක x නම් පුද්ගලයෙකුගේ පෞද්ගලික යතුරු privex යන ශ්‍රුතියෙන්ද පොදු යතුරු public යන ශ්‍රුතියෙන්ද දෙනු ලබයි right මෙතන ගිය අවුරුද්දෙත් මේ වගේ ගානක් තිබුණා මට මතක විදිහට මේ පොදු යතුරු ගුප්තකේතක පද්ධතියක් කියන එකට අපි කියනවා මේ asymmetric encryption කියලා අපි කතා කරනවා අසමමිතික ගුප්තකේතනය කියලා right ඔය වචන දෙක හරියට මතක තියාගන්න. ඒ කියන්නේ පොදු යතුරු නැත්නම් අපි කියනවා public key කියලා. මෙයාටම තමයි අපි කියන්නේ අසමමිතික asymmetric encryption කියලා. right අනිත් එක එන්නේ පෞද්ගලික යතුරු නැත්නම් පුද්ගලික යතුරු. ඊට අපි කියනවා private key කියලා. එතෙන් දෙනවා සමමිතික symmetric right එතකොට පොදු යතුරු ගුප්තකේතනයේදී ඕගලන්ට කීස් දෙකක් තියෙනවා. පොදු කී එකයි පුද්ගලික කී එකයි. right පොදු යතුරු සහ පුද්ගලික යතුරු. public key and private key කියලා දෙකක් තියෙනවා public key encryption එකේ. private key එකේ තියෙන්නේ එක යතුරයි. right එතකොට මේ අසමමිතික එකේදී පොදු යතුර පාවිච්චි කරන්නේ කේතනය කරන්න පුද්ගලික යතුර පාවිච්චි කරනවා විකේතනය කරන්න. right එතකොට පොදු යතුරෙන් කේතනය කරපු කෙනෙක් පුද්ගලික යතුරෙන් විකේතනය කරන්න පුළුවන්. right okay I will finish the class and I love you, Daddy. I love you too. right මේ පෞද්ගලික යතුරු එක එක කී එකයි තියෙන්නේ. එතකොට මෙයා කේතනයට විකේතනයට කියන දෙකටම පාවිච්චි වෙනවා. right කේතනය කියන්නේ ඉංග්‍රීසියෙන් encryption නේද? encryption make the decryption right මෙයා encryption decryption කියන දෙකටම පාවිච්චි වෙනවා right එතකොට encrypt කරනවා කියලා කියන්නේ මොකද්ද
අපි කියනවා දත්ත කවලම් කරනවා කියලා data scramble කරනවා කියලා. right? ඒ කියන්නේ තුන්වන පාර්ශවයකට අඳුන ගන්න බැරි වෙන විදිහට දත්ත මිශ්‍ර කිරීමක් සිද්ධ කරනවා යම් කිසි ඇල්ගොරිතම් එකකට අදාළව. ඒ ඇල්ගොරිතම් එකට තමයි අපි කියන්නේ මේ key එක කියලා. right? එතකොට මෙතනදී කතා බහ වෙන්නේ පොදු යතුරු ගුප්තකේතක පද්ධතියක x නම් පුද්ගලයෙකුගේ පෞද්ගලික යතුර privx ඒ කියන්නේ private key එක privx කියන ශ්‍රිතයෙන් හඳුන්වනවා public key එක pubx කියන ශ්‍රිතයෙන් හඳුන්වලා දෙනවා කියලා තියෙනවා. ඊළඟට කියනවා privx භාවිතා කිරීම මගින් පමණක් විකේතනය කළ හැකිසේ පණිවිඩය ගුප්තකේතනය කිරීම සඳහා pubx භාවිතා කරයි. මේක හරියටම හරි. ඒක තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. right? pubx කියන කෙනා ගුප්තකේතනය කරනවා privx කෙන් තමයි විකේතනය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මේ සිස්ටම් එක මට අදාළව ගත්තොත් ඒ කියන්නේ මට නම් එන්ක්‍රිප්ෂන් සම්බන්ධයෙන් වැඩ කරන්න ඕනේ. මම තමයි මේ පොදු යතුරයි පුද්ගලික යතුරයි නිර්මාණය කරන කෙනෙක්. ඒතර මම පොදු යතුර ඕගොල්ලෝ අතර බෙදලා දෙනවා දීලා කියනවා මට පණිවිඩයක් එවනකොට මේ පොදු යතුර පාවිච්චි කරලා මේ ඇල්ගොරිතම් එක මේ එන්ක්‍රිප්ෂන් මෙතඩ් එක පාවිච්චි කරලා මැසේජ් එක එන්ක්‍රිප්ට් කරලා එවන්න. එතකොට මං ගාවට මැසේජ් එක ආවම මං ගාව ප්‍රයිවට් කී එක තියෙනවා. ඒක මට විතරයි අයිති මම විතරයි දන්නේ ඒක ගැන. ඒකෙන් මට ඩික්‍රිප්ට් කරගන්න පුළුවන්. right? ඊළඟට B වලින් කියනවා x වෙත යවන පණිවිඩයක අස්සන් තැබීම සඳහා pubx භාවිතා කරයි. නෑ. අස්සන් තැබීම සඳහා අපි පාවිච්චි කරන්නේ digital signature. right? ඒකට privx pubx ගෑවීමක් සිද්ධ වෙන්නේ නැහැ. pubx භාවිතයෙන් ගුප්තකේතනය කරනු ලැබූ පණිවිඩයක් pubx භාවිතයෙන් විකේතනය කළ හැකි වේ. මේ පොදු යතුරු ගුප්තකේතන පද්ධතියක් private public key encryption system එකක මේ වැඩේ කරන්න බෑ. private key encryption system එකක ඔක කරන්න පුළුවන්. right? ඒ කියන්නේ නිවැරදි උත්තරේ වෙන්නේ ඒ පමණි. right? මේ මෙතන තියෙන පොඩි නෝට් එක ඔයගලන්ට ටක් ගාලා ලියා ගන්න අවශ්‍ය නම් ලියා ගන්න. right? මෙයා එක જાතියක්. මෙයා අනිත් જાතිය. right? විනාඩියක් දෙන්නම් කොපි කරගන්න. Daddy, one of these ribbons are sizes. wow, that's nice. Yeah, the sizes. හරි. ළමයි ඉස්සරහට යමු. One of the ribbons are sizes. yes, so This one's the big and this one, the smallest, right? yeah. yes. And this one's the biggest for the dog. okay. 25 වෙනි ප්‍රශ්නේ විශ්ව විසිරි වියමන සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න. මේ අන්තර්ජාලය හරහා ප්‍රවේශ විය හැකි එකිනෙක සම්බන්ධ වූ අධිපාඨ hypertext ලේඛන එකතුවකි. ඔව් www කියලා කියන්නේ දැන් වෙබ් පිටු කීපයක් එකතු වෙලා තමයි වෙබ්සයිට් එකක් හැදෙන්නේ. වෙබ්සයිට්ස් ලෝකේ පුරා තියෙන ඔක්කොම ටික එකතු වුණාම තමයි world wide web කියන එක හැදෙන්නේ. world wide web and internet කියලා කියන්නේ දෙකක්. right? internet කියන එක ඇතුලේ
තියෙන ප්‍රසිද්ධම සර්විස් එක නැත්නම් වැඩිපුරම භාවිතා වෙන සර්විස් එක විදිහට අපිට www අරගන්න පුළුවන්. එතකොට ඒ වලින් කියලා තියෙන දේ හරි. අන්තර්ජාලය හරහා ප්‍රවේශ විය හැකි එකිනෙක සම්බන්ධ වූ අධිපාඨ ලේඛන එකතුවක්. right මේ අන්තර්ජාලය හා සම්බන්ධ වූ පරිගණක මගින් තොරතුරු බෙදා හැරීම සඳහා වූ නියමාවලියකි නෑ. ප්‍රොටෝකෝල් එකක් නෙවෙයි www කියන්නේ. පැහැදිලිවම සර්විස් එකක්. සේවාවක්. මේ විශ්ව විසිරි වියමන සංසදයේ විසින් නිර්මාණය කරන ලද්දකි. මේක ළමයි නිර්මාණය කිරීමක් නෙවෙයි විශ්ව විසිරි සංසදය කරන්නේ නඩත්තු කිරීමක්. නිර්මාණය කරපු දෙයක් නෙවෙයි. නිර්මාණය වෙන්න ඕගොල්ලෝ මම සහ මේ ලෝකයේ වෙබ්සයිට් එකක් මේන්ටේන් කරන හැම කෙනෙක්ම මේකට දායක වෙනවා නිර්මාණය සඳහා. right නමුත් නඩත්තු කරන්නේ protocols and standards දෙන්නේ ඒක කරන්නේ W3C කියන සංසද නැත්නම් World Wide Web Consortium කියලා අපි කියනවා. right ඒකට දාලා ගත්තොත් 25ට 1 කියලා තමයි අපිට උත්තරේ ගන්න වෙන්නේ. 25 වෙනි ප්‍රශ්නෙට ඔව් 1. හරි 30 වෙනි ප්‍රශ්නේ ළමයි දැන් මේ අතරතුරේ බලාගෙන යනකොට ඔයගලන්ට ඒ අතරින් يعني අපි සාකච්ඡා නොකරන මොකක් හරි එකක් සාකච්ඡා කරන්න අවශ්‍ය නම් කාට හරි මට කියන්න right හරි 30 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මෙම ඇල්ගොරිතමේ නවතින්නේ ඔව් ඒත් ඇල්ගොරිතම් එක නතර වෙන එක ගැන හොයන්න අපිට ඇල්ගොරිතම් එක හෑන්ඩ් ට්‍රේස් කරගන්න වෙනවා right එතකොට එක කියලා තියෙනවා ආරම්භ කරන්න x සඳහා අගයක් කියවන්න. දැන් මේ වගේ එකක් කියන්නේ මේ නවතින එකක් නැත්නම් යම්කිසි අගයන් එක්ක වැඩ කරන එකක් වුණොත් අපිට අගයන් ටික ෆ්ලෝ chart එකට apply කරලා බලලා තෝරගන්න එක තමයි උත්තරය අරගන්න ලේසිම විදිහ. ඒතර පළවෙනි එකේ තියෙනවා අගය 5 ආදානය කළ පසුවය නවතින්නේ කියලා. ඒතර 5 ආදානය කරනවා කියන එක අපිට ආරම්භ කරායින් පස්සේ මුලින්ම අගයක් දාන්න හම්බෙන්නේ මෙතනට 5 දාපු ගමන් නතර වෙන්නේ නැහැ පැහැදිලිවම. තව අගයක් y වලට ඉල්ලනවා. එහෙනම් පළවෙනි එක්කෙනා පැහැදිලිවම වැරදි. ඊළඟට කියලා තියෙනවා අගයන් 0.54 එකකට පසු එකක් ලෙස ආදානය කළ පසුවය. ඒ කියන්නේ ඔන්න දැන් මුලින්ම x සඳහා අගයක් කියවනවා 0 කියලා. right x ට බිඳුව දෙනවා ඊට පස්සේ n ගේ අගය 1 කියලා අරගන්නවා t ගේ අගය බිඳුව කියලා අරගන්නවා. ඇයි x ට බිඳුව හම්බෙන්නේ මුලින්ම මේගොල්ලෝ x සඳහා අගයක් කියවනවා. එතකොට මේගොල්ලෝ කියලා තියෙන පිළිවෙලින් බිඳුව 5 4 දුන්නා කියලා. ඒත් මුලින් ඉන්පුට් එක ඉල්ලන්නේ x සඳහා අගයක් ඉල්ලන වෙලාවෙ. දෙවෙනියට ඉල්ලනවා y සඳහා අගයක්. right ඔන්න y ට අගයක් හම්බෙනවා. දෙවෙනි අගය තමයි 5. බිඳුවට පස්සේ දීලා තියෙන්නේ 5. y ට 5 දෙනවා. ඒ කියන්නේ මේක හරි ගියා මෙතනත් හරි. ඊට පස්සේ t ට y එකතු කරන්න කියලා තියෙනවා ඊළඟ එකේ. t කියන්නේ බිඳුවයි බිඳුවට 5 එකතු කරාම 5යි නැවත t ටම assign කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ අහනවා n සමානයි x1 නේද? n කියන්නේ 1 x කියන්නේ බිඳුව. right? එතකොට නැත කියලා තියෙනවා නම් n සමානයි n+1. එතකොට මේක නැත තමයි එන්නේ x සමාන බිඳුව 1 නේද කියන එකේ x බිඳුවයි n එකයි නැත කියන එක කියලා තමයි තේරෙන්නේ. n ගේ අගය එකකින් වැඩි කරන්න. එතකොට 1 2 බවට පත් වෙනවා. නැවත යනවා y වලට අගයක් ඉල්ලනවා. එතකොට ඔයගලන්ට පුළුවන් මේ 4 කියන අගය දෙන්න උත්තරේ තියෙන. y ට 4 දෙනවා. නැවත වතාවක් මේ t සමානයි t+y කියන එක වෙනවා 5යි 4යි එකතු වෙලා 9 හැදෙනවා. ඊට පස්සේ n x ට සමාන වෙනවද කියන එක. x කියන්නේ බිඳුවයි n කියන්නේ 2යි. එහෙම වෙන්නේ නැහැ n ගේ අගය එකකින් වැඩි වෙනවා 3යි. එහෙනම් පැහැදිලිවම ඇල්ගොරිතම් එක නතර වෙන්නේ නැහැ. ඉස්සරහට යනවා. සහ මෙතෙන්දී ඔයගලන්ට දෙයක් තේරුම් ගන්න පුළුවන්. x කියන කෙනාට බිඳුව කියන අගය දුන්නොත්. එහෙම නැත්නම් වෙන විදිහකින් කියනවා නම් x ගේ අගය n ගේ අගයට වඩා අඩු අගයක් ලබා දුන්නොත් x ට කවදාවත් මේ ඇල්ගොරිතම් එක නතර වෙන්නේ නැහැ.
මොකද n ව වැඩිවීම මත තමයි n ගේ අගය මත තමයි මේ ඇල්ගොරිතම් එක නතර වෙන එක තීරණය වෙන්නේ. මොකද s කියන්නේ බිඳුව දුන්නම බිඳුව තියාගෙන ඉන්න කෙනෙක්. එයාව අඩු කරනවා වැඩි කරනවා කියලා තැනක් ෆ්ලෝ chart එකේ නැහැ. ඒක නිසා ඔයාට මේක මේ ඇල්ගොරිතම් එක නතර කරගන්න අවශ්‍ය නම් x ට දෙන්න ඕනේ අගයක් n ගේ මූලික අගයට වඩා විශාල වෙන්න. ඒතර n ගේ මූලික අගයේ විදියට දෙන්නේ එකනේ. එක්ක x ට 1 දෙන්න ඕනේ. නැත්නම් එකට වඩා වැඩි අගයක් දෙන්න ඕනේ මේක අයිටරේට් වෙලා නතර වෙන්න. right ඒ කියන්නේ 0.54 කියන එක ආදාන කරයින් පස්සේ මේක නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා 2.54 කියන උත්තර ටික. right ඒතර ඒකට අදාළව අපි නැවත වතාවක් hand trace කරලා බලමු. දැන් දෙන්නේ 2.54 කියන ටික. right එතකොට මුලින්ම ඔය කියන විදිහට x ට හම්බෙන්නේ 2. එතකොට x කියන කෙනාට 2 ඇප්ලයි වෙනවා. ඊට පස්සේ මේක සිද්ධ වෙනවා n ට 1 කියන එක හම්බෙනවා. t ට 0 කියන එක හම්බෙනවා. right ඊළඟට y සඳහා අගයක් කියවන්න කියනවා. 2 කියන එක x ට කියවුවා. 5 කියන එක තමයි y ට කියවන්නේ. right ඊළඟට කියනවා t ව y ට එකතු කරලා t ට ආය assign කරන්න කියලා. 0.5 එකතු කරා t කියන කෙනා 5ක් බවට පත් වුණා. දැන් අහනවා n කියන කෙනා x සමානද කියලා. n කියන්නේ 1යි x කියන්නේ 2යි. right එතකොට n 1යි x 2යි නම් සමාන නැහැ. නැත කියන පැත්තට එන්නේ n ගේ අගය 1කින් වැඩි වෙනවා. ඒ කියන්නේ n 2ක් බවට පත් වෙනවා. ඊට පස්සේ ආයසරයක් y ට අගයක් කියවන්න කියනවා. එතකොට ඔයගලන්ට පුළුවන් උත්තරේ තියෙන 4 කියන එක කියවන්න. y ට 4 කියලා කියවුණා. ඊට පස්සේ කියනවා t ට y එකතු කරන්න 5යි 4යි එකතු කරනවා 9යි. යාව t ට නැවත assign වෙනවා. ආයෙත් අහන ප්‍රශ්නේ n x ට සමානද කියලා. n කියන්නේ දැන් 2යි x කියන්නේ 2යි සමානයි. ඔන්න t මුද්‍රණය කරලා අවසාන වෙනවා. එහෙනම් t මුද්‍රණය කරනවා කියලා කියන්නේ 9 කියන කෙනා print වෙනවා. right හරි එතකොට ඕකෙන් ඔයාට උත්තරය අරගන්න පුළුවන්. පස්වෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරේ කියලා. මොකද 3 4 5 කියන තුනේම එකම ඉන්පුට්ස් තියෙන්නේ. එතකොට 5 මුද්‍රණය කරලා නතර වෙන්නේ නැහැ. 4 මුද්‍රණය කරලා නතර වෙන්නේ නැහැ. 9 මුද්‍රණය කරලා තමයි නතර වෙන්නේ. එතකොට 30ට අදාළව තියෙන උත්තරේ 5 කියලා අපිට අරගන්න පුළුවන්. පැහැදිලිද ළමයි? අනේ අම්මා මේ පොඩි කෙනෙක්ගේ බෙහෙත් එක මම දාලා ගිහලා තිබුණා නේද? පොඩි තිබ්බනේ. හරි කොහොමද? හරිද ළමයි? පැහැදිලිද? right right හරි ඉස්සරහට යමු 31 වෙනි ප්‍රශ්නේ. ගැලීම් සටහනේ හැසිරීම ක්‍රියාවට නංවන්නේ. ඔව් මේක ගොඩක් අය අවුල් කරගත්ත උත්තරයක්. right මේක විසඳ ගන්නකොට අපි පොඩ්ඩක් මේගොල්ලෝ අහලා තියෙන ගැලීම් සටහනේ ක්‍රියාවට සමාන වෙන්නේ කවුද කියලා. ඒක නිසා ඒ ගැන ටිකක් හොඳට හිතලා බලලා තමයි උත්තරේට යන්න ඕනේ. right
දැන් හැම උත්තරයකම පළවෙනි පේලියේ තියෙන එක්ස්ට්‍රා අගයක් එකතු කර ගැනීම. දෙවෙනි පේලියේ තියෙන n එකට සමාන කිරීම, තුන්වෙනි පේලියේ තියෙන t බිඳුවට සමාන කිරීම. ඒ කියන්නේ උත්තර පහේම පළවෙනි පේලි තුන ඕකේ. right? ඊළඟට තියෙන ටික තමයි අපි හොයලා බලන්න ඕනේ. right? එතකොට පළවෙනි උත්තරේ බැලුවොත් පළවෙනි උත්තරේ තියෙනවා while එකක් පාවිච්චි කරලා n less than or equal x කියන තර්කය තමයි ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ. flow chart එකේ තියෙන්නේ n සමානයි x1 නේද කියන තර්කය. එතකොට මේක හරි විදිහටම flow chart එකට ගන්නවා නම් මේක නැත කියන පැත්තෙන් තමයි iteration එක තියෙන්නේ. නැත කියන පැත්තෙන් iteration එක තියෙනකොට මෙයාව program එකට ගන්නකොට condition එකේ complete opposite එක ගන්න කියලා අපි කතා වුණේ. ඒ කියන්නේ equal කියන n equal x කියන එක program එකට ගන්නකොට n not equal x කියලා එන එක තමයි නිවැරදි වඩාත්ම නිවැරදි ක්‍රමය. හැබැයි n කියන කෙනා less than or ඒ කියන්නේ less than or equal පැත්තට අරගත්තොත් less than or equal කියන පැත්තේදී less than කියන ප්‍රශ්නේ සමහර වෙලාවට ඕගලන්ට ගැටලු ගොඩනගන්න පුළුවන්. right? අපි ඒක මෙතන හිතලා බැලුවොත් n කියන කෙනා x ට වඩා කුඩා නම් හෝ සමාන නම් කියලානේ මෙතන දියන්නේ. අපේ hand tracing එකේදී අපිට හම්බෙච්ච n ඒ කියන්නේ මෙන්න මේ n x එක්ක කම්පෙයාර් කරලා බලනකොට අඩු වගයක ඉඳලා තමයි වැඩි වෙන්නේ. එතකොට සමාන තැන දක්වා වැඩි වෙනවා. හැබැයි ගැටලුව වෙන්නේ සමාන වෙන අවස්ථාවෙත් මෙයා iteration එක ඇතුළට යනවා. මොකද මේකේ condition එක අහලා තියෙන්නේ n කියන කෙනා less than or equal x. right? එතකොට කුඩා වෙලා තියෙන අවස්ථාවේදී මේ iteration එක සිද්ධ වෙන එක ගැටලුවක් නැහැ. හැබැයි සමාන වෙන අවස්ථාවේදී මේ ක්‍රියාව සිද්ධ වුණොත් ගැටලු සහගත වෙන්න පුළුවන්. මොකද nx ට සමාන වුණාම එතනින් එහාට අපි මුකුත් කරගෙන ගියේ නැහැ. right? එතකොට මේ ඇල්ගොරිතම් එකේ හැටියට nx ට සමාන වුණොත් ආයෙත් සැරයක් ඒ t equal t plus y එක සිද්ධ වෙලා n ගියගේ එකකින් වැඩි වෙනවා. හැබැයි ඒක මෙතනදි සිද්ධ වුන්නේ නැහැ. t xn ට සමාන වෙච්ච ගමන් කතන්දරේ නතර වෙනවා. right? ඒකට ඔය හේතුව නිසා අපිට පළවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ අස් කරගන්න පුළුවන්. right? ඊළඟට තුන්වෙනි උත්තරේ තියෙනවා while n not equal x හරියටම මැච් කරගෙන තියෙනවා. හතරවෙනි එකෙත් while n not equal x තියෙනවා. මේ තුන්වෙනි උත්තරේ iterate සමානයි true කියලා එකක් තියෙනවා. දැන් අපේ ඉල්ලලා තියෙන්නේ මේ අපේ flow chart එකට සමාන වෙන ක්‍රියාවක් තියෙන කෙනා. ඒකට හරියටම සමාන වෙන කෙනා වෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ flow chart එකේ inputs දුන්නම එන output එකම program එකේ inputs දුන්නාමත් output විදිහට එනවනම් ඒ දෙන්නා සමපාතයි. right? හරියටම සමාන identical වෙන්නේ නැහැ. සර්ව සම වෙන්නේ නැහැ. නමුත් සමානයි වෙන්නේ. right? ඒක නිසා iterate equal true කියන කෙනාගෙන් වෙන බලපෑම කියන අපිට හිතලා බලන්න වෙනවා. නමුත් condition එක පැත්තෙන් ගත්තොත් මේ දෙන්නම හරි. තුනත් හරි හතරත් හරි. පහ කියන කෙනා අපිට විශේෂයෙන් හිතලා බලන්න වෙනවා. මොකද ඒකේ condition එකට තියෙන්නේ while iterate කියන. තමයි මට විනාඩියක් දෙන්න.
හරි. ළමයි සමාවෙන්න එදිට වුණා. right. එතකොට මෙතන මේ පස්වෙනි එක ගැන අපිට විශේෂයෙන් හිතලා බලන්න වෙනවා. right. හරි. ඊළඟට තුන්වෙනි, හතරවෙනි සහ පස්වෙනි උත්තරත් එක්ක අපිට ඉතිරි වෙන්න තියලා තියෙන්නේ. iteration එක ඇතුලේ තියෙන structures ටික ගැන බලුවා. iteration එක ඇතුලේ තියෙන දේවල් ටික ගැන බැලුවොත් තුන්වෙනි එකේ iteration එක ඇතුලේ තියෙන දේවල් ටිකමයි හතරවෙනි එකේ තියෙන්නේ. නමුත් මෙන්න මේ print t කියන එක හතරවෙනි එකේ iteration එක ඇතුලේමයි තියෙන්නේ. හැබැයි අපේ flow chart එක බැලුවොත් t මුද්‍රණය කරන්න කියන එක සිද්ධ වෙන්නේ iteration එකෙන් එළියේ. ඔන්න ඔය හේතුව නිසා අපිට 4 වැඩි කියලා අස් කරන්න පුළුවන්. right. එතකොට 3යි 5යි තමයි අපිට මැච් කරගන්න තියෙන්නේ කවුද මේකෙන් හරි කියන එක. එතකොට මෙතනදී නම් අපිට සිද්ධ වෙනවා තුන්වෙනි උත්තරේ පස්වෙනි උත්තරේ කියන දෙකම hand trace කරලා බලන්න. මොකද නිවැරදි එක එන්නේ කාගෙන්ද කියන එක තෝරගන්න. මොකද පස්වෙනි එක නා වෙනමම තත්වයක් තියෙනවා. right. ඒක නිසා තුන්වෙනි එක අපි hand trace කරමු. මේ අපි මේ 30 වෙනි ප්‍රශ්නේදී අරගත්ත අගයන් ටික මේ කියන්නේ 2 5 4 දුන්නම 9 print කරලා නතර වෙන්න ඕනේ. 30 වෙනි ප්‍රශ්නේ අපි ඒකනේ මේ flow chart එකට කතා බහ කරපු දේවල් ටික. එතකොට මෙතනත් මේකේ තුන්වෙනි එකට 2 5 4 දුන්නම 9 print වෙලා නතර වෙනවා නම් වැඩේ හරි. right. ඒ නිසා තුන්වෙනි එක try කරමු. දැන් මේ වගේ choice එකක් ආම අපිට ලේසි. එක්කෙනෙක් ටෙස්ට් කරාම එයා හරියටම output එක දෙනවා නම් එයා තමයි උත්තරේ. එයා නෙවෙයි නම් අනිත් එක තමයි උත්තරේ. right. ඒ නිසා තුන්වෙනි එක අපි ටෙස්ට් කරමු. තුන්වෙනි එක කියනවා extra අගයක් අරගන්න කියලා. එතකොට අපි අරගන්න අගයන් ටික 2 5 4 කියන අගයන් තුන. එතකොට ඔන්න x මුලින්ම 2 හම්බෙනවා. ඊට පස්සේ n වලගේ 1 බවට පත් කරගන්නවා. t වලගේ බිඳුව බවට පත් කරගන්නවා. right. ඊළඟට iterate කියලා variable එකක් තියෙනවා. එයාට තියෙනවා true කියලා අගයක්. right. iterate එයාට boolean අගයක් තියෙන්නේ true කියන අගය. ඊළඟට while n not equal x n කියන කෙනා x ට අසමානද? ඔව්. එහෙනම් y ට අගයක් දාන්න කියනවා. y කියන කෙනාට 5 කියන අගය පාවිච්චි කරනවා. මෙතන y ට 5 කියන අගය හම්බෙනවා. ඊට පස්සේ කියනවා y ව t ට එකතු කරන්න. y කියන කෙනා ඒතර t කියන්නේ බිඳුවයි. ඒ දෙන්න එකතු වෙනවා 5යි. නැවත t ටම assign කරන්න. ඊට පස්සේ n ගේ අගය 1කින් වැඩි කරන්න. 2යි. නැවත යන උඩට ගිහිල්ලා condition එක check කරනවා. n not equal x ද. දැන් ඔන්න ගැටලුවක් එනවා මේ. n කියන කෙනා x ට equal. not equal නෙවෙයි. එතකොට මොකද වෙන්නේ? මේ condition එක false. එතනදී ඊට පස්සේ ආ t ව print කරන්න බලනවා. ඒතර t විදිහට print වෙන්නේ කවුද මේ මොහොතේ? 5 තමයි print වෙන්නේ. නමුත් අපේ හරි විදිහට hand trace වුණා නම් මොකද වෙන්න ඕනේ? 9 print වෙලා තමයි නතර වෙන්න ඕනේ flow chart එකේ විදිහට යනවා. ඒ කියන්නේ පැහැදිලිවම 3 නෙවෙයි උත්තරේ. ඒකට අනුව අරගත්තම 5 තමයි උත්තරේ වෙන්න ඕනේ. පැහැදිලිද ළමයි? ඔව් ළමයි පැහැදිලිද? right. හරි. වෙලාව 9:20ට ලං වෙලා තියෙන නිසා මම මෙතනින් අදට සෙෂන් එක නතර කරන්නම්. එතකොට බදාදා ක්ලාස් එකේ අපි කතා කරන්නේ 2014 පේපර් එකේ දෙවෙනි කොටස. ඒ නිසා අනිවාර්යෙන් ඒක කරගෙන එන්න. ස්ට්‍රක්චර්ඩ් එකයි ලොකු ප්‍රශ්නයි. right. ඉරිදා ක්ලාස් එකේ ආයෙත් මෙතන ඉඳලා ඉස්සරහට යනවා. 32 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉස්සරහට යනවා ඔන්ලයින් ක්ලාස් එකේ. ඒක නිසා පටල ගන්න එපා. right. බදාදා ක්ලාස්
එකට එනකොට 2014 ව්‍යුහගත එකයි රචනා එකයි කරගෙන එන්න ඒක එදාට කතා කරමු. ලබන ඉරිදා මේ කතා බහ මෙතනින් ඉස්සරහට අරගෙන යමු 32 වෙනි ප්‍රශ්නේ ඉඳලා. right? හරි එහෙනම් ගිහින් එන්න ළමයි. අදට මම මෙතනින් සෙෂන් එක නතර කරනවා. right? Thank you very much.